තෙරුවන් සරණයි සදහැති ඔබ සැමට. සදහවත්නි හැම දිනාටම හිතසුව පිණිස සදහම් චාරිකාවේ නිරතව ලෝකයට සම්බුද්ධ දර්ශනය විහිදුවාලන බෞද්ධ රූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීම ලෙසින් එවැගේම මැදිරි පටිගත කිරීම ලෙසින් එවැගේම අපේ ශාඛාවන් කීර්තිත ගෙනියන පටිගත කිරීම ලෙසින් ඔබ වෙත ධර්ම දේශනා විශ්වාසයනවා. මේ සූදානම් වන්නේ කරුතර ඈතගම බෝසත් මාපිය සෙවණේ සිට පටිගත කරන මේ පැයේ දේශනාව ආරම්භ කරා. දේශනාව පවත්වන පූජනීය පුහුල් වැඩේ සාරද පින්වත් ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. අද දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ හොරණ දොබගොඩ පදිංචි කරුණා ඉඹුලාගොඩ මෑණියන්ගේ දූ දරුවන් ඇතුළු ඒ පින්වත් පිරිස තුන්වන බරට මේ පින්කම සංවිධානය කරන වග ඔවුන් සටහන් කොට තිබෙනවා. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යේන අනුප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උප්පජ්ජති උප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පරිපූර්ණං ගච්ඡති යදිදං භික්ඛවේ කල්යාණ මිත්තතාති. විහාරස්ථානයේ වැඩ වාසය කරන පින්වන්ත ගුණවන්ත නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි. අදාසිමේ පින්වන්ත පිරිස උපන්දිනේ සමරන සමාජ දයාබර මෞතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමින් ජීවත් සිටින මේ පින්නතුන් හැමදෙනාගේ මෙලොව පරලොව යහපත ප්‍රාර්ථනා කරමින් ඒ වගේම නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් තමයි ධර්ම දානමය පින්කම සංවිධානය කරගත්තේ. ඉතින් බොහෝ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් මේක සංවිධානය කරගෙන පවුලේ අය, දෙමව්පියන්, සල්ලැසියන්, ඥාතීත මිත්‍රාදීන්, යාළු යෙලියන් ආදීන් එකතු කරගෙන මේ බලාපොරොත්තු වෙන්නේ පැයක් තුළ ලොවක් සැනසෙන පින්කමක් සිදු කරන්න. ඒ පැයක් තුළ ලොවක් සැනසෙන පින්කමක් කියලා කියන්නේ අපි අද දේශනා කරන ධර්මය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දේශනා කළ ධර්මය. ඒ ධර්මය ඇහෙන හැම චිත්තසංතානයකටම ලොකු සැනසෙල්ලක් ලැබෙනවා. අපි අපේ කුංචි කාලේ ඉඳලාම සැනසීම හොයාගෙන ආපු අය. සැනසීම වෙනුවෙන්ම සැලසුම් හදපු අය. නමුත් මේ වෙනකොට සැනසීම නැතුව ඉන්නේ අපි. කුංචි කාලේ ඉඳලාම අපි සැනසීම ඉලක්ක කරගෙන ආපු අය. සැනසීම වෙනුවෙන් ගොඩාක් සැලසුම් හැදුවා. ඉගෙන ගත්තා. රැකී ආරක්ෂා කළා, විවාහ වුණා, ඊවල් දරවල් හැදුවා, යාන වාහන ගත්තා. සැනසීම වලින් ගොඩාක් සැලසුම් හැදුවා. නමුත් හිත ඇතුලෙන් අහන බැලුවොත් ඔයා සන්තෝෂෙන් ඉන්නේ කියලා. හිතෙන් අහලා බැලුවොත් සැනසෙල්ලද ඉන්නේ කියලා ඇහුවොත් හිතේ බොහෝ දුක සැනසෙල්ල නැහැ. ඕම ගොඩාක් සැනසෙල්ලෙන් ඉන්නේ, ඕම ගොඩාක් සන්තෝෂෙන් ඉන්නේ. මට කිසිම හිතේ දුකක් නැහැ කියලා හිතෙන් කියන්නේ නැහැ.
එතකොට මේ ලෝකයේ තුල සසර ගමනක් තුල සංසාරණ සත්‍යයන්ට සැනසෙල්ල වෙනුවෙන් සියලුම සැලසුම් හදපු සත්‍යයන්ට සැනසෙල්ලක් නැතුව ඉන්නකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේලා දේශනා කරන ධර්මයේ තුලින් සැනසෙල්ල ලැබෙනවා. ඒකයි සදාන් කරේ පැයක් තුර ලෝක සැනසෙන පින්කමක් කියලා. ඒ පැය තුල මේ ලෝකයේ සැනසෙන්න එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් නෙවෙයි තුන් හතර දෙනෙක් නෙවෙයි. පාටිගත කරන වෙලාවේ 40කට සීමා වුණාට විකාශය වෙන වෙලාවෙදී මේ ලෝකේ ගම් නියම් ගම් විතරක් නෙවෙයි අපේ රටේ විතරක් නෙවෙයි මේ ලෝකේ විශාල පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට ඒ අත්ංගික සැනසෙන වාරයක් පාසා දායකත්වයෙන් ධර්ම පින්නතුන්ට ආශිර්වාද සිද්ධ වෙනවා. පින් සිදු වෙනවා. මෞතුමියගේ ජීවිතේද ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. අපේ ජීවිතවල අපි යම් කිසි කෙනෙකුට ගිලන් වෙලා ඉන්න කෙනෙකුට නමුත් අපි බෝධි පූජා කියන්නේ. බෝධි පූජා කියලා කියන්නේ අපි හොඳට සිල් සමාදන් වෙලා. මාන පහන් සූඳුදුම් බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සත්‍යයනා කළා. පිරිත් සූත්‍ර සත්‍යයනා කළා. පින් රැස් කරගන්න අවස්ථාවක්. අපි මේ පුණ්‍ය ශක්තිය රැස් කරගෙන තමයි අර ගිලන් වෙලා ඉන්න කෙනාට ආශිර්වාද කරන්නේ. යම් කිසි කෙනෙකුට මේ ලෝකේ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ආශිර්වාදයෙන් බලයක් හදා ගන්න ඕනේ. එතකොට මේ ධර්ම දේශනාවේ පින්කම තුළ ලොකු බලයක් හැදෙනවා, පුණ්‍ය බලයක්. අන්නේ බලය තමයි අපි මෞතුමියට මේ පින්තුන්ට ආශිර්වාදයක් විදියට භාවිතා කරන්නේ. එතකොට අද දවසේ අපි මේ පින්නත් පිටසට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පින්තුන් කොලේ සඳහන් කරලා තියෙනවා සියලු දුකින් මිදී නිවනටම මේ කුසලයේ හේතු වෙන්න ඕන කියලා. පත්‍රිකා අවසානයේ සඳහන් කරලා තියෙනවා. සියලු දුකින් මිදී නිවනටම මේ කුසලයේ හේතු වෙන්න ඕන කියලා. එතකොට අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්න. සියලු දුකින් මිදෙන්න. අපි කල යුත්තේ මොකක්ද කියලා. සියලුම දුකින් මිදෙන්න නිවන් දකින්න අපි කල යුත්තේ මොකක්ද කියලා තමයි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දේශනාවට තෝරගත් සූත්‍ර ධර්මයේ හරියම ලස්සන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් 10ක් හේතු කොටගෙන යම් ධර්මයක් හේතු කොටගෙන නෝපන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදිනවාද යම් ධර්මයක් හේතු කරගෙන නෝපන් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් උපදිනවාද ඉපදුනා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ භාවයකට යනවාද කල්යාණ මිත්‍රත්වයේ තරම් ඒ සඳහා වස්න ධර්මයන් දකින්නේ කියනවා. නිවන් දකින්න නම් මොකද කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගන්න ඕනේ. උපදවාගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරන්න ඕනේ. අවබෝධ වෙනකම්. අන්නේ සඳහා කල්යාණ මිත්‍රත්වයේ තරම් වස්න දෙයක් නැහැ කියලා තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. දැන් අපිට මේ සසර ගමනේ හම් වෙන හොඳම කල්යාණ මිත්‍රය කවුද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ. කල්යාණ කියන්නේ මොකද්ද? කල්යාණ කියන්නේ ඊටාම වටිනා කෙනෙක්. මිත්‍රයා කියන්නේ මිත්‍රයා කියන අර්ථය, යහළුවා කියන අර්ථය. සසර ගමනේ අපට හම් වෙන වටිනම මිත්‍රයා තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඇයි? අපිට දැන් මිත්‍රයෙක් අපිට මොකද්ද කරන්නේ? යහපත් මිත්‍රයෙක් අපිට සාමාන්‍ය මොකද්ද කරන්නේ? එකක් අපිට කායික දුක් නොලැබෙන විදිහට පරිසරය හදනවා. ඊළඟට මානසික දුක් ඇති නොවන විදිහට පරිසරය හදනවා. හොඳම මිත්‍රයා ඒකනේ කරන්නේ. අපිට හොඳ යාළුවෙක් ඉන්නවා, එයා හොඳ යාළුවෙක් නා. එයා අපිට සැපෙන් උදව් කරනවා. අපේ ජීවිතේ මේ ශරීරය සැපෙන් තියාගන්න යා උදව් කරනවා. අපිට දුපැලතුම් බරන්නවා. ඊළඟට අපිට පුළුවන් නම් ලොකු හැකියාවක් තියෙනවා නම් ගේ දොරට සදාගන්න උදව් කරනවා. වාහනයක් ගන්නකොට ඒ වෙලාවට උදව් කරනවා. හොඳ මිත්‍රයෝ කියන්නේ අපේ මේ ජීවිතේ සැපෙන් තියාගන්න උදව් කරන කෙනා. ඊළඟට අපි දුකින් ඉන්නවා නම් හොඳ මිත්‍රයා මොකද කරන්නේ? ඒ දුක දුරු වෙන්නේ එක දේවල් කියනවා. එක වැඩ කරන ඒ දුක නැති වෙන්නේ.
සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ අපට හම්බ වෙන උතුම්ම කල්යාණ මිත්‍ර රත්නය. උන්වහන්සේත් ඒකම අපට කරන්නේ. කායික පීඩා සහ මානසික පීඩා ඇති නොවන විදියට අපේ විශාල කල්යාණ මිත්‍ර සේවනයක් ලබා දෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, ඊළඟට සම්මුති මහ සංඝ රත්නය, ඊළඟට අපි සාමාන්‍ය ලෝකයේ ඇසුරු කරන්නටත් පුළුවන් අපේ කල්යාණ මිත්‍රතාවය ලබා දෙන්න. කායික මානසික දුක් දුම්නස් නැති වෙන විදිහට පිහිට වෙන්න යාලට පුළුවන්. අපිටත් පුළුවන් එහෙම වෙන්න. අපිට පුළුවන් අපේ අම්මා තාත්තට කල්යාණ මිත්‍රෙක් වෙන්න. අපිට පුළුවන් අපේ දරුවන්ට කල්යාණ මිත්‍රෙක් වෙන්න. අපිට පුළුවන් තමන්ගේ ස්වාමියාට භාර්යාවට කල්යාණ මිත්‍රෙක් වෙන්න. තමන්ට පුළුවන් තමන්ගේ අසල්වැසියන්ට යාළු මිත්‍ර ආදියට කල්යාණ මිත්‍රෙක් වෙන්න. දැන් අපි තුමි යම් කෙනෙක් ප්‍රාණඝාතයට උදව් කරනවා. සොරකම්ට උදව් කරනවා. කාමීත්‍යයට උදව් කරනවා. රාගර මතය පාවිච්චි කරන්න උදව් කරනවා. කල්යාණ මිත්‍රයෙක්. එයාට කියන්නේ කොහොමද? පාප මිත්‍රයා කියලා. එයාට කියන්නේ යා පවට තමයි මිත්‍රත්වයේ මේ උහුලන්නේ උසුරන්නේ. නේද? මේ ලෝකේ ගුණාක් සසල ගමනදී අපට හම්බ වෙන්නේ පාප මිත්‍රයෝ. එයාලා යාළුකම කියලා ප්‍රාණඝාතයට උදව් කරනවා. සොරකමට කාමීත්‍යාචාරයට උදව් කරනවා. දැන් ඉගෙන ගන්න වයසේ දරුවෙක් වුණේ යම්සි සම්බන්ධයක් ඇති කරගත්ත කියන්නකෝ. ළඟ ඉන්න යාළුවෝ මොකද කරන්නේ? උදව් කරනවා. පාප මිත්‍රයා. අර දරුවගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන අනිවාර්යෙන් මේ සම්බන්ධයේ හේතු වෙනද නැද්ද? හේතු වෙනවා. ඒ සම්බන්ධය නිසා අනිවාර්යෙන් අම්මා තාත්තගේ බැනුම් අහන්න වෙනවද නැද්ද? හේතු වෙනවා. ඒ සම්බන්ධය නිසා අර අනිත් කෙනා වෙනස් වෙනකොට අඬන්න වැළපෙන්න සුසුම්ලන්න මෙයාට වෙනවද නැද්ද? වෙනවා. ඒකට නේද උදව් කරන්නේ. පාප මිත්‍රේ. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට කායික මානසික දුක් පීඩා ඇති වෙන විදියට, නිന്ദා අපවාද ලැබෙන විදියට යමෙක් උදව් කරනවා නම් එයා කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි, පාප මිත්‍රයෙක්. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සඳහන් කරන්නේ නූපන් ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන්න යමෙක් උදව් කරනවා නම් කල්යාණ මිත්‍රයෙක්. ඉපදුනා වූ ආරෂ්ඨාංග මාර්ගයේ පරිපූර්ණ භාවයට පත් වෙන්න යමෙක් උදව් කරනවා නම් එයා කල්යාණ මිත්‍රයෙක්. අන්න ඒක තමයි අපි අපේ ජීවිතේ වර්ධනය කරගන්න ඕනේ. අපේ දරුවන්ට නූපන් ආර්ය අෂ්ටාංග මාර්ගය උපදවා ගන්න උදව් කරන්න ඕනේ. මොකද ඕක තමයි සියලු දුක් දුම්නස් නැති කරන මාර්ගය. තමන්ගේ ස්වාමියා භාර්යාවට තමන්ගේ අම්මා තාත්තට උදව් වෙන්න ඕනේ. නූපන් ආර්ය අෂ්ටාංග මාර්ගය උපදවා ගන්න. දැන් උදව් වෙනවා සාමාන්‍යයෙන්. බලන්න ඕනේ. මේ අපිට මේ ලැබිලා තියෙන බය කියන්නේ කෙටි කාලයකට යම් පිරිසක් එක්ක ඉන්න ලැබිච්ච අවස්ථාවක්. කෙටි කාලයකට 3-4 දිනක් එක්ක අපි ජීවිතේ ගෙවනවා. නොහිතන වෙලාවක ඒ පිරිසෙන් අපි ගැලවිලා යනවා. එතකොට මේ ඉන්න කාලය තුල අපි යාලට මේ කෙටි කාලීන මේ ජීවිතේ අභිභවා ගිහිල්ලා මේ දීර්ඝ සංසාර ගමන ගැන හිතලා සියලුම සංසාරගත දුක්ඛයෙන් නිදහස් වෙන්නට හේතු වෙන ආර්යශ්‍රාංග මාර්ගයට යාලා යොමු කරන්න ඕනේ. ඔය දේශනාවේ තියෙන බුදු පියාණන් වහන්සේ සඳහන් කරන්නේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ ලෝකේ දරුවන්ට දෙන්න තියෙන උතුම්ම දායාදය මොකක්ද? දැනට ධර්ම දායාදය. දරුවෙක් ධර්මානුකූල වෙනව තරම් වාසනාවක් නැහැ මේ ලෝකේ තවත්. දරුවන්ට මේ ලෝකයේ දෙමාපියන්ට දෙන ලොකුම දායාදය මොකක්ද? දැන් අද ඒක වෙන්නේ ධම්ම දායාදය, ධර්ම දායාදය. මොකද ඒකේ සියලුම සසරගත දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්. තමන්ට හිතේසි කවුරු හරි මේ ලෝකෙ ඉන්නවා නම් එයා මෙයාට කරන්න කැමති නම් ධර්ම දායාදය දෙන්න කියලා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අපි බලමු මේ විදිහට අපි කල්යාණ මිත්‍ර භාවයට පත් වෙලා තවත් කෙනෙකුට ලබා දෙන ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මොකක්ද කියලා බලමු. බලන්න පළවෙනිම කාරණාව තමයි ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් සේවනය කරන
මාර්ගය. ආර්ය අෂ්ටාංගික කියන්නේ අංග කීයද? 8ක් තියෙනවා මෙතන. අන්නේයට අපිත් උපදවා ගන්න ඕන අනිත් අයටත් උපදවා ගන්න උදව් කරන්න ඕනේ. දුක් නැති කරන මඟක් නිසා. පළවෙනි එක තමයි මොකද්ද? සම්මා දිට්ඨිය. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපේ ජීවිතේ නැවත භවයෙන් භවයේ උපදින එකක්. පරමාර්ථ වශයෙන් අපි කියනවා පංචස්කන්ධ ධර්මයේ නැවත හට ගන්නවා කියලා. මෙන්න මේකේ පුදුමාකාර මේ හට ගැනීමේ ඉඳලා හටගත් එක විනාශ වෙන මොහොත දක්වාම අප්‍රමාණ දුකක් තියෙනවා. ඒක මනුෂ්‍ය ලෝකේ හටගත්තා, දිව්‍ය ලෝකේ හටගත්තා, බ්‍රහ්ම ලෝකේ හටගත්තා, සතර පායේ හටගත්තා. දුකම තමයි. අන්න ඒ සසර ගමන තුළ මේ පංචස්කන්ධ ධර්මය නැවත හටගන්න එක, පවතින එක, නැති වෙලා යන එක දුකක් කියලා. යමෙකුට දැක්මක් තියෙනවා නම් අන්න ඒක සම්මාදිට්ඨියේ එක අංගයක්. සසර දුකයි කියලා අපට අදහස් ඇති වෙන්න ඕන. දැන් මේ ළඟදී මට මේ දැනගන්න ලැබුණා මේ පින්නතුන් දන්නවා අපේ ලෝකෙ හිටියා හිට්ලර් කියලා ඉතාම භයානක නායකයෙක් ජර්මනියේ. ඒ ජර්මනියේ හිටපු හිට්ලර් කියන පුද්ගලයා ලොකු අභියෝගයක් වෙලා හිටියා යුදෙව් ජාතිකයන්. ඇයි අභියෝගයක් වෙලා හිටියේ? යුදෙව් ජාතිකයෝ හරිම බුද්ධිමත්. ඊළඟට නොබෙල් තෑගීම ගොඩාක් තරම් තියෙන යුදෙව් ජාතිකයන්. මේ ජර්මනියේ හිට්ලර්ට මොකද මෙයාට ලොකු අභියෝගයක් වුණා. අභියෝගයක් වුණාට පස්සේ මෙයාගේ බලය වැඩි වෙනකොට මෙයා තීරණය කළා යුදෙව් ජාතිකයන් විනාශ කරන්න. මෙයා ඒකට වෙන්නම හැදුව වදකාගාරයක්. වදකාගාරය කොහෙද හැදුවේ? පෝලන්තේ. පෝලන්තේ හැදුවා වදකාගාරයක්. ඒ වදකාගාරය පෝලන්තේ අවුස්විට්ස් වදකාගාරය කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වදකාගාරයට යුදෙව් ජාතිකයන් නෙදර්ලන්තෙන්, පෝලන්තෙන්, බෙල්ජියමෙන් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? අප්‍රමාණ වද දෙනවා. එක වදයක් මම කියන්න. හරිද? මම කියන්න මම මේ සිද්ධිය කියන්නේ ඇයි කියලා පස්සේ. එයාලට නාන්න දෙන්නේ. හරිද? නාන්න බෑ. يعني ලක්ෂ ගාණක් ඉන්නේ වදකාගාරේ. මෙයාලට කාලයකට පස්සේ නාන්න අවස්ථාවක් දෙනවා. දැන් තේලියට එකගෙන යනවා 1000ක් විතර. නාන්න අවස්ථාව දෙනවා කියලා. මේ එයාල මරණ එක විදියක්. දැන් අර කටේ හරි සන්තෝෂයනේ අපිට නාන්න හම්බ වෙනවා කියලා. තේලියට යනවා. තේලියට ගියාට පස්සේ ලොකු ශාලාවක් තියෙනවා. ශාලාවේ දොර අරිනවා. දොර අරින්න කලින් කියනවා ඔක්කොම ඇඳුම් මෙහෙම වෙනම තැන්පත් කරලා ආපහු වෙනකොට ගන්න පුළුවන් විදිහට තැන්පත් කරලා සපත්තු ආදී කියලා යන්න කියනවා. ඉතින් මෙයාලා ඉතින් කාන්තාව වෙනම කණ්ඩායම් මරලා යනවා, පිරිමි වෙනම කණ්ඩායම් මරලා යනවා. හරිද? එතකොට කාලකට්ටියදී හරිය සන්තෝෂෙන් පොඩි ළමයිට අරන් යනවා. අර ඔක්කොම වැදුම් ටිකේ ඒ තැන්වල තියලා එතකොට ආපහු මේ අරගන්න කාලෙකින් නාන්න හම්බ වෙනවා කියලා ඇතුළට යනවා 1000ක් විතර. එතකොට දොර වහනවා. දොර වැහුවට පස්සේ අර උඩින් එන සියුම් ආලෝකයක් විතරද ඇතුලේ තියෙන්නේ. හැම තැනම ෂවර්. 100-200 ෂවර්. හරිද? ඊළඟට මොකද කරන්නේ? ඔන්න ෂවර් හැදෙනවා. එළියෙන් කට්ටිය කරන්නේ ඇතුළ ඔක්කොම වහලා සීල් කරලා හරි. දැන් කට්ටියට හරි සන්තෝෂයි. වතුර බොහොම ගන්නවා. ටික වෙලාවකින් මොකද වෙන්නේ? වතුරේ එක නතර වෙනවා. දැන් ඉන්නේ මොනවද? ගෑස් වායුවේ. මොකද එන්නේ දැන් කට්ටිය? දඟලලා කෑ ගහලා විලාප තියලා මොකද වෙන්නේ? දාස් ගාන ඇතුළේ දුක් විඳලා නැරෙනවා. ඔය එක විදියක්. ඒ විදියට මිලියන 1.1ක් යුදෙව්වත් ඝාතනය කළා. මිලියනයේ ලක්ෂ කීයද?
බලන්නේ එච්චර විශාල යුදෙව් ජාතිකයන් දස වද දීලා ප්‍රඝාතනය කරා. අවසානයේ 1945 දී සෝවියට් සෙබළුන් විසින් ඒ වදකාගාරේ බේර ගන්නකොට ඉතුරු වෙලා ඉඳලා තියෙන 7800 ගාණක්. ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට එයාලගේ කලින් ජීවිත ගත්තට පස්සේ අපි වගේ දූ දරුවෙක් අම්බල තාත්තලා කියලා ජීවිතේ ගත කළා. නොහිතපු විදියගේ රටේ කැරලියොත් වෙලා එයාලට ඒ වගේ වදකාගාරයකට හිර වුණා. එදා ඒ වදකාගාරයේ දුක් විඳපු අය අද මිනිස්සු වෙලා ඉන්න බැරිද? අපිට දන්නේ නැහැ. ඒ වරගෙන බලන්න මොකටද මේ සසර දුක. ඔය බුද්ධ දේශනාවේ තියෙන්නේ බුද්ධ කාලීනව විඳින්න වෙන දඬුවම් ගැන තියෙන සසර ගමනේදී. ඒ විවිධ විග්‍රහ කරලා තියෙන සංසාරයේ සත්‍යයන් විඳින්නට රාජ දඬුවම් ගැන. නමුත් වර්තමාන මේ ලෝකෙට ඉතිවම් කළ බැලුවොත් දැන් ආසන්න කාලේ කොරියාවේ එක මේ වැරදි කරපු පුද්ගලයෝ 6 දෙනෙක් මැරුවා. කොහොමද කරන්නද බැන්නේ? සැර බල්ලු 20ක් විතර ඉන්න කාමරයකට දාලා කරවැහුවා. සමහර අරාබිකරේ වද දෙනවා එයාලා දාන ලොකු කූඩුවකට 6-7 දෙනෙක්. ඊට පස්සේ කූඩුවට දාලා කූඩුවේ ඉබ්බ දාලා වහනවා. ඒ කූඩුව මොකද කරන්නේ? වතුරේ පස්සනවා. වතුරේ පස්සලා විනාඩි 20කින් තියෙන උඩට ගන්නවා. සෙවන දාගෙන නැත්නම් නැගිලා. සංසාර ගමනේ යන අපි පිනක් මොනවා හරි පිනක් කරලා. දැන් මෙහෙම මම බල කියනවා. පිනතුම් බණ අහනවා. 80 ගණන් මතකද? අපේ අම්මලට කාර්යකට මතකද 80 ගණන් වලින්. භීෂණ කාලේ. ඒ කාලේ නමක් කරන භීෂණ කාලේ කියලා. බයෙන්ම හිටියේ. ඇති ගැනීමෙන් නම් හිටියේ. ඉති හැටියේ දරුවා යනවා. ඉති හැටියේ මහත්ය යනවා. මට මතකයි මම ගොඩාක් පුංචි එතකොට 89 ගොඩාක් පුංචි මට මතකත් නෑ හරියට. යන්තම් මතකයි මගේ ඥාති මේ බාප්ප කෙනෙක් හිටියා. ඒ බාප්පට නිල් වෙන්න නෑ ගහලා තිබ්බා. අපිට කවුද ගැහුවේ කියන එක අදාළ නෑ. අපිට කවුරු කළාද කියන එක අපිට අදාළ නෑ. සසරේ යනකොට අපිට විඳින්න දේවල්. ඒ දේ මේ ජීවිතේ වුණත් අපිට ඉස්සරහදී අත්දකින්න වෙන්නේ කියලා අපිට කියන්නේ. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ අර පාස්කු ප්‍රහාරයක් එල්ල වුණා. කවුරුත් හිතුවේ නෑ ඒක වෙනකන්. කොහොමද අවුරුද්ද ගත කළ හැටි කට්ටිය. නේද? හරි සිංහල හින්දු අවුරුද්ද කවුරුත් හොඳට ගත කළා. කතෝලිකයත් ඒ වෙලාවේ සතුටු වුණා. ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ පල්ලි ගියා මොකද උනේ? කෑලි වල බත්තුනා ජීවිතේ. අනිකරම ඔය මේ මීගමු පැත්තේ ගමක් තියෙනවා. ගියක් ගානේ කවුලේ ඇති වෙලා. සංසාරිකයන් අනිවාර්ය එකක්. අපිට කිසිම භවයක ඉපිදෙන සැනසෙල්ලින් හම්බෙන්නේ. එක්ක කායික දුකක්, එක්ක මානසික දුකක්. දිවලෝක වලගෙත් එහෙමයි. ඒවයි කායික දුක් වලට වඩා මානසික දුක් තියෙනවා. දැන් දිවලෝක වලට යන්නේ කොහේ ඉන්නයිද? ගොඩක් දුරට. මෙහෙ ඉන්නයිනේ. මෙහෙ ඉන්න අය වැඩිපුරම අනු කරන්නේ මොන වගේ දේවල් වලද? ආදරයට රණ්ඩු කරනවා. මං ගැන හිතන්නේ ඒක රණ්ඩු කරනවා. දිව්‍ය ලෝක වල තෝ ප්‍රශ්නේ එහෙම තියෙනවා. මෙහෙ කියන්නේ. දිව්‍ය ලෝක වල හරියට ආදරය නිසා ප්‍රශ්න තියෙනවා. එතකොට බ්‍රහ්ම ලෝක වල තියෙන දුක තමයි බ්‍රහ්ම ලෝකයේ තියෙන සැපය හැමතිස්සෙම අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මේ විදිහට මේ සංසාර ගමන කියන සතර පායෙම ගත්තොත් ආයහඳ දෙයක් නෑ ඒක ඇත්තටම. තිරසන් ලෝකේ මේ දන්නවනේ දැන් බැලුවා නේද මේ දවස්වල කොරෝනා වෛරසය ආපු රටේ තිරසන් හත්තුට දසවර්ධ නේද පුංචි මීපැටව අමුණුන් කනවා. ඉතින්කො මේ ජුරාසික් පාර්කේ බලපෑ ඉන්නවද? ජුරාසික් පාර්ක ඩයිනෝසරයෙකුට මිනිස්සෙක් අහුණා මොකද වෙන්නේ? අර දස්තරට උන් දස්තරට අහුණා මොකද වෙන්නේ? ඒ තමන්න අරකට අර මාස් විදගෙන යනවා හම් විදගෙන යනවා හරිද? ඩයිනෝසරයෙකුට අහුණාම එහෙම නේද මනුස්ස ශරීරයකට වෙන්නේ? ඒ පැත්ත කහනවා හරිද? අපල ගිලිනවා.
චීන ජාතිකයෝ කර මේ පැටියෝ කනකට ඕක වෙන්නේ. හරිද? මේ පැටියෙක් කනකොට. බෝනුස්සෝ. පළගැසියෝ. කොරුමිනියෝ. නයි පොළොංගු. අහුවෙන කතා ඝාතනය. ඒ සත්තුත් අපි වගේම සසරේ මනුසාත්ම ලබපු අය. මේ අපි වගේම සසරේ සමහරට බනහන්නත් ඇති. හැබැයි නිවන් දකින්න බැරි වෙච්ච යන්න බලන්න වැරදුන හැටි. ඒතර සංසාරේට හිත යොමු කරලා බැලුවොත් අපිට ඕන තරම් අපරාධ. ඒ සංසාර දුක්ඛයට අරමුණු වෙන විදිය, සංසාර දුක්ඛය අරමුණු වෙන විදියට අපි මෙනෙහි කරොත් අපිට සංසාරේ හොඳට දුක පේනවා. අන්න ඒ සංසාරයේ දුකයි කියන දැක්ම යමකට අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒක අපේ කල්යාණ මිත්‍රත්වයක්. සසර දුකයි කියලා අපිට අපේ අම්බර තේරුම් ගන්නවන්න පුළුවන් නම් තවත් භවයකට යන්න ආශාවෙන් ඉන්න, තවත් භව දෙකකට යන්න ආශාවෙන් ඉන්න අපේ අම්මට හරි තාත්තට හරි අපිට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මේ සසර දුකයි කියලා. අන්න අපේ කල්යාණ මිත්‍රයෙක්. මොකද එතකොට යානේ සතර ගමන නතර කරගන්න යා කටයුතු කරන නිසා. තමන්ට පුළුවන් නම් මේ සංසාරයේ දුකයි කියලා තමන්ගේ ස්වාමියා භාර්යාවට හේතු ගන්නවා. තමන් කල්යාණ මිත්‍රයෙක්. තම උතුම් දායාදයක් ලබා දුන්නා. තමන්ට පුළුවන් නම් තමන්ගේ සහෝදරියුන්ට මේක කරන්න දෙන්න. දැන් මම පැවිදි වුණේ කල්යාණ මිත්‍රයෙක් බර සංසාරේ දුකයි කියලා තේරුම් කරලා දුන්න නිසා. ඒකයි මම ගිහිගෙන් ගැලවිලා මෙහෙට ආවේ. නැත්නම් තාමත් ගිහි ගෙදර. ඉතින් මම මොකද වෙන්නේ? දන්නේති වෙන දේ නෙමෙයි. අර 3-4 දෙනෙක් එක හැපි ඔට්ටු අල්ලල්ලා ඉතින් ගෙවන තින්නේ. එතකොට මේ පැත්තෙන් ගැලවිලා මේ පැත්තට මං ආවේ කල්යාණ මිත්‍රයෙක් නිසා. කල්යාණ මිත්‍රයෙක් නිසා. එතකොට අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි සංසාරේ දුකයි කියලා එයාලට යහපත් දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ. ඊළඟට ඒ දුකට හේතුවක් තියෙන බව. දුකට හේතුව මොකක්ද? තණ්හාව. සියලුම දුක්ඛයන් ඒක තණ්හාව. පෙර ජීවිතයේදී අපි තණ්හාව ප්‍රහාණය කළා නම් මේ ජීවිතේ එන්නෙම නැහැ. ඒකනේ රහතන් වහන්සේ ආපහු උපදින්නේ. එතකොට මේ වගේ සංසාර දුකක් තියෙනවා, මේ දුකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති කිරීම තමයි නිවන කියන්නේ. ඒ නිවන් දකින මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය කියලා ඔය කාරණා හතර අපිට යමකට තේරුම් කරවන්න පුළුවන් නම් දැනෙන විදිහට අන්න සම්මා දිට්ඨිය. අපි මේ පුද්ගලයාට සම්මා දිට්ඨිය ප්‍රධානය කළා කල්යාණ මිත්‍රත්වයේ. ඒක අපි යාට හදලා දෙන ගේකට වඩා වටිනවා. මොකද ගේයක් හදලා දුන්නොත් එයා ඒ ගේ සැපසේ ජීවත් වෙලා බැරලා ගිහින් ආපහු තැනක උප්පත්ති ලබයි. හැබැයි අපි යම් කිසි කෙනෙකුට මේ සංසාරේ මේ සත්‍ය තේරුම් කළ දුන්නොත් එයා මේ සසර දුකින් ගැලවෙන්න කටයුතු කරනවා. නැවතර ජාති ව්‍යාධි මරණ ආදී තවුවෙනකින් ගැලවෙන්න කටයුතු කරනවා. ඒ නිසා ඒක ගොඩාක් උතුම්. ඊළඟට අපි අන් අයට සම්මා සංකප්පයේ කල්යාණ මිත්‍රත්වයේ ප්‍රදානය කරන්න ඕන. සම්මා සංකප්ප කියන්නේ මොකක්ද? නෙක්ඛම්ම සංකල්පනාව එයාලට තේරුම් ගන්නන්න ඕනේ. ඒකේ වටිනකම. අව්‍යාපාද සංකල්පනාවේ තියෙන වටිනකම තේරුම් කරලා දෙන්න ඕනේ. අවිහිංසා සංකල්පනාවේ තියෙන වටිනකම තේරුම් කරලා දෙන්න ඕනේ. ඒක අපේ ලොකුම කල්යාණ මිත්‍රත්වයක්. නෙක්ඛම්ම සංකල්පනාව කියන්නේ මොකද්ද? මේ කාමයන්ගෙන් නිදහස් වීමේ සුවය යාලට තේරුම් කරලා දෙන්න ඕනේ. අපි හැම භවයේම මොකක් හරි භවයකට ගියාට පස්සේ ඒ භවයට අදාළ කාම වස්තු කිහිපයකට අපි හිර වෙනවා. හොඳට බලන තමන් හිතින් මේ ලෝකේ බනහන අය තමන්ගේම කාම වස්තු කීපයකට හිර වෙලාද නැද්ද ඉන්නේ? අදම ගානේ ජංගම දුරකථනයට හරි හිර වෙලාද නැද්ද ඉන්නේ? ඒකෙන් ගැලවෙන්න බෑ. දැන් ළඟදී එක අම්ම කෙනෙක් කාමරේ ඉන්න පුතාගෙන් ඇහුවලු හැන්දෑවේ පුතේ මధుරව කනවද කියලා. හරිද? පුතා දැන් ස්මාර්ට් ෆෝන් එක දැන් ඔහොම ඉඳලා තියෙන්නේ නේද? පුතා කියේ මොකද්ද? අපි පස්සේ ගන්නවා වහලා කියන්නේ. ඇයි අර කාම වස්තු වල සමාධිලා ඉන්නේ. අර කීපෙකේ අන්තිම වචන දෙක විතරයි අන්තන් යන්නේ. අන්නේ වගේ මේ ලෝකේ තාවට පස්සේ ඒ ලෝකවල තියෙන කාම වස්තු අතර සමහර කාම වස්තු වල සමරදෙනවා.
ඒක රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, ගන්ධයක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, පහසක් වෙන්න පුළුවන්, ආදරයක් වෙන්න පුළුවන්. අන්න ඒක මැත්තේම නැහි මොකද කරන්නේ? ජීවිතේ ගෙවලා දානවා. සමහරවිට ඒවත් එක්ක අර අල්ලපු ඔට්ටුත් එක්ක මොකද වෙන්නේ? පොරත් එක්ක දුගතියට යන කර්මත් හදාගෙන යනවා. අපිට පුළුවන් නම් කෙනෙක් ඔන්නෝකින් ගලවලා ගන්න. මේ එහෙකට දෙහෙකට හිර වෙලා ඉන්න අය පොඩ්ඩක් ඇදලා ගන්න. නිදහසක් නැද්ද ඒක? කොච්චර නිදහසද? අපි සමහර අම්බල තාත්තලෙම දරුවෝ මත්ෙම නැහිනවා. හරිද? දරුවෝ මත්ෙම නැහිනවා. සමහර අය ඉන්න ස්වාමියා මත්ෙමයි. භාර්යාව මත්ෙමයි. ඒව අජීව යාන වාහන සැපස ඒ කියන්නේ ඒවම ජීවිතේ කරන්නේ. ඒ කෙටි කාලයකට හම්බ වෙච්ච දේවල් ටික. මෙහෙම කරත් යන්න දෙන්න පුළුවන්. නේද? අද මේ ආහන අවසන් ධර්ම දේශනාවද කියන්නත් බෑ සමහර අය. නේද? මට කියන්න බෑ මම අනිවාර්යෙන් ඊළඟ දේශනාවටද අවශ්‍ය තියෙනවා. මට කියන්න බෑ අනිවාර්යෙන් අවශ්‍ය දේශනාවට මම යනවා කියලා. ජීවිතයම නිශ්චිතයි. ඊයේ රෙකෝඩින් එකක් තිබ්බ පටිගත කිරීම. ඒ පටිගත කිරීමේදීත් මම මරණය සම්බන්ධ මරණ සත්‍ය සූත්‍රයෙන් දේශනා කළේ. ඒ දේශනා කළ එළියට පස්සේ ඒ දේශනාවට දායකත්වයෙන් දරපු අම්මේ තාත්තේ කියන ස්වාමීන් වහන්සේ වහන්සේ මරණ සත්‍ය ගැන දේශනා කරද්දී මේ ජීවිතයේ අනිශ්චිතභාවය ගැන කියද්දී කොච්චර ඇත්තද කියලා අපිට හිතුණා. මොකද අපේ කටින පින්කමේ ඒ අම්මලා තාත්තලා මොකක්ද පින්කමකට කටින පින්කමකට දායකත්වයෙන් දරලා තියෙනවා. එයාලගේ කෙනෙක් කරඬුව ඔළුවේ තියාගෙන ගිහින් තියෙනවා. ඒ මොකක් හරි වැඩ කටයුත්ත කර පූජාවකට හරි. කරඬුව ඔළුවේ තියාගෙන යන අතරින් මැරිලා වැටිලා. බලන ජීවිතය අනිශ්චිත ස්වභාවය. එනේ පින්කමක එදෙනවද මැරෙන්න පුළුවන්. පින්කමකට යන අතරේ මැරෙන්න පුළුවන්. හරිද? එතකොට පින්කමකට සම්බන්ධලා ගෙදර යන අතරේ මුත් වෙන්න බැරිද යන අතරේ? හරිද? වෙන්නේ නැහැ කියන්න බෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒතකොට මේ වගේ හරිම අවිනිශ්චිත ජීවිතයක අපි දෙන්නෙකුට තුන් දෙනෙකුට එක්කෙනෙකුට හරි එක්කෙනෙකුගේ ආදරයකට හරි ඉර වෙලා. ඒකත් එක පොරාල්ලන්න ගෙවනවා නම් යම් කිසි විදිහක ජීවිතයක්. මොකක්ද ඒකේ තියෙන අර්ථය? කිසිම අර්ථයක් නැහැ. අපිට පුළුවන් නම් අපි ඇසුරු කරන අයට ඔන්නෝක තේරුම් කරලා දීලා පොට්ටක් ඒවෙන් ගලවන්න. දැන් අරවාට ඇලි ගැලි ඉන්න එයා කියලා එයා සැනසීමක් ලබනවා. බලන්න තමන් එක්ක ඉන්න තමන්ගේ එක එක දේවල් වලට ඇලිච්ච අය වැඩිපුර කියන්නේ ඒව නිසා සැනසෙනවා කියලාද දුක් විඳිනවා කියලාද? දුක් විඳිනවා කියලා. දැන් අම්මලා තාත්තලා දරුවෝ විවාහ කරලා දෙනවා. දැන් අම්මලා තාත්තලා වැඩිපුර අහන්නේ දරුවන්ගේ නම් මේ මම ගොඩාක් සන්තෝෂයි උන්ට කියොත් නැත්නම් ඊට ප්‍රතිවිරුද්ධ දෙයක්ද? ප්‍රතිවිරුද්ධ දෙයක්. බලන්න මේ ලෝකේ එක එක දේවල් වලට ඇලුනට පස්සේ අපි මානසික දුක් විඳිනවා. කෙනෙකුට පුළුවන් නම් අන්න කාම සංකල්පනාවලට නාදීනනේ තේරුම් ගන්න. අනේ මේ නෙක්ඛම්ම සංකල්පේ වලට ඉන්න. ඕවයින් හිත අයින් කරගන්න. එයාලත් එක්ක හිතියට කවන්නේ නමුත් ඒවා ගැන තියෙන දැඩි ඇලීම අඩු කරගන්න. ඒක පුදුමාකාර හිතට විවේකයක්, නිදහසක්, සාහනයක් කියලා තේරුම් කළ දෙන්න කල්යාණ මිත්‍රතාවයක් ඒක. ඊළඟට ව්‍යාපාදයෙන් යමෙක් වාසය කරනවා නම් අපිට පුළුවන් නම් එයා ඒ ව්‍යාපාදයෙන් අව්‍යාපාද තත්ත්වයකට අරගෙන යන්න. වෛර කරන කෙනෙක් අපිට පුළුවන් නම් මෛත්‍රී කරන කෙනෙක් බවට පත් කරගන්න. දැන් බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට මොකද කළේ? එයා දවස ගානේ මනුෂ්‍ය ඝාතන කර කියා. අන්තිමට එයා හැදුවා දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මෙක්ගේ කෑ ගැහිමවත් දරා ගන්න බැරි සංවේදී මිනිසෙක් බවට පත් කරා. බුදුරජාණන් අන්න බල උතුම් කල්යාණ මිත්‍රත්වය. එතකොට අපිට පුළුවන් නම් අපි ඇසුරු කරන අපේ අම්ම වෙන්න පුළුවන්. එහෙම ඉන්න සමාජයේ සමහර අම්මලෙන දේශසහගතයි. සමහර කාර්යන දේශසහගතයි. සමහර දරුවෝ ඉන්න දේශසහගතයි. ඒ තමන් අවට ඉන්න අය අතරේම මෛත්‍රී සහගතයක් ඉන්න පුළුවන්. දේශසහගතයක් ඉන්න පුළුවන්. අපිට පුළුවන් නම් එයාලේ දේශසහගත ස්වභාවයෙන් මෛත්‍රී සහගත තත්ත්වයකට අරගෙන ඉන්න. ඒකට කරන්න තියෙන පළවෙනිම රාජකාරිය මොකක්ද? තමන් මෛත්‍රී සහගත වෙන්න ඕනේ. එයාගේ දේශකාරී ස්වභාවය කරා තමන් මොකද වෙන්න ඕනේ? මෛත්‍රී සහගත වෙන්න ඕනේ.
දැන් ලෝක සත්‍යයගේ දේශකාරී මනෝභාවයන් ඉදිරි බුදුරජාණන් වහන්සේ කොහොමද ඇසුරුනේ? දේශකාරීද? නෑ. මෛත්‍රී සහගත. ඒ නිසා අර කට්ටිය দমনය කරගන්න පුළුවන් වුණා. ආලෝකයක්ෂ දේශසහගතව කටයුතු කරා. ඒ දේශසහගත එළියට යන්න ඇතුළට එන්නේ එළියට යන්න ඇතුළට යන්න නැත්නම් ආරම්භ කරනවා මෙහෙම කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තායනම් මාත් මෙහෙම කරනවා කියලා කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේලා හරියම නිහතමානීව මෛත්‍රී සහගතව කටයුතු කළා. අන්න ආලෝකයක්ෂය දමනය වුණා. ඒ වගේ අය අපේ ජීවිතවල ඉන්නවද නැද්ද? ආලෝක වගේ අන්න එයාලා দমনය කරගන්න නම් එයාලගේ අර දේශකාරී තරදඬු ගොරෝසු හිත් සෞම්‍ය කරන්න ඕන නම් තමන් මෛත්‍රී සහගත වෙන්න ඕනේ. තමන් මෛත්‍රී සහගත වෙන්න ඕනේ. අපිට එහෙම එයාගේ දේශකාරී දැන් මේ ලෝකයේ දෙවිසාරකසක් බලනවනේ. තමන්ගේ ජීවිතේම තමන්ට දේශකාරීව සලකන අය ඉදිරියේ මෛත්‍රී සහගතව ඉන්න උත්සාහ කළ තියෙනවා. පොඩ්ඩකින් ඉතින් අහලා බැලුවොත් හොඳයි කියලා වගේ. තමන්ට දේශකාරීව වචන කියන රූපද කියන මේක එක වචන කියන වැඩ කරන අය ඉදිරියේ මේ තමන් මෛත්‍රියෙන් කතා කරපුවා ක්‍රියා කරපුවා එහෙම තියනවාද කියලා හිතලා බැලුවට මම නැහැ. අපි ඒක වෙන්නේ. නැත්තරේ හදාගන්නද. මේ කැත්තට අරක වගේ ඉන්න හොඳ නැහැ. මොකද කැත්තට පොල් වගේ ඉන්න හොඳ නැහැ. විසඳුමක් නැහැ එතකොට. එතකොට එයාව ව්‍යාපාද සංකල්පනා කියන මිච්ඡා සංකල්ප. මේ මිච්ඡා සංකල්ප වලින් අව්‍යාපාද සංකල්පනා කියන මෛත්‍රී සහගත සංකල්පයකට تعلق කරන්න නම් තමන් මෛත්‍රී සහගත වෙන්න. දැන් මෙහෙම දේවල් ගෙදර නැද්ද? අම්මට කුස්සියේ කේන්ති කියලා කෑ ගහනවා කියන්නේ. හරි. ඕකේ තාත්තට කේන්ති යනවද නැද්ද? කේන්ති කියලා තාත්තට තාලෙන් කෑ ගහනවා. දෙන්න කෑ ගහනකොට පාඩම් කර ගන්න මොකද කරන්නේ? එයාත් කෑ ගහනවද නැද්ද? ඒ කියන්නේ කේන්තිය බොහොම නේද නැද්ද? එහෙනම් කෙනෙක් මෛත්‍රී සහගත වුණොත් ආන්න ඒකත් බෝ වෙන ඔය විදිහට. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෛත්‍රී සහගත වුණාට පස්සේ ඒක මොකද උනේ? බොහෝ සත්‍යයන්ට මේ මෛත්‍රිය බලට යනවා. මෛත්‍රී සහගත චරිතය. ඒ නිසා අපේ ජීවිතවල කල්යාණ මිත්‍රත්වයෙන් මම සලකන කැමති නම් එයාලට ව්‍යාපාදයෙන් මෛත්‍රියට යන්න අපි මෛත්‍රී සහගතව කටයුතු කරන්න. ඊළඟට අවිහිංසා සංකල්පනා. මිච්ඡා සංකල්ප කියන්නේ හිංසා සංකල්පනා. විහිංසා සංකල්පනා. ඒ කියන්නේ එක එක කරුණු කාරණාවලදී අන්නයට හිංසා කිරීම මිච්ඡා සංකල්පයක්. වැරදි සංකල්පනාවක්. අපිට පුළුවන් නම් එවැනි සංකල්ප වල ඉන්න ඒ හිංසනයෙන් අවිහිංසාව කරගෙන යන්න. මොකද හිංසනය කියන්නේ? හිංසනය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අනිත් අයට දැන් ඔය දවසක් බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ආව අහිංසක කියලා බ්‍රාහ්මණයෙක්. එයාගේ නම අහිංසක. බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සඳහන් කළා ස්වාමීනි මම අහිංසක තුන්සරයක් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් කායික අනිත් අයට පීඩා ඇති වෙන දේවල් කරන්නේ නැත්තම් කෙනෙක් වාචික තවත් කෙනෙකුට මානසික පීඩා ආදී ඇති නොවන දේවල් කරන්නේ නැත්තම් ඇති වෙන දේවල් කරන්නේ නැත්තම් කෙනෙක් මානසිකව හරි අන් අයට අයහපත වෙන්න ආදී වශයෙන් කියමින් එහෙම හිංසා කරන්නේ නැත්තම් එයා අහිංසක කෙනෙක් කියනවා. යමේ කායිකව හරි වාචිකව හරි මානසිකව හරි අනිත් අයට මානසික පීඩා හෝ කායික පීඩා ඇති නොවන විදියට කටයුතු කරන්නේ නැත්තම් එයා අහිංසක කියනවා. එතකොට අපේ ජීවිතවල අවිහිංසා සංකල්පනාව කියලා කියන්නේ අන් අයට කායික මානසික පීඩා ඇති නොවන විදිහට ජීවත් වෙන්න. අපි අසුරු කරන කෙනෙක්ගෙන් මොනවා හරි අඩුවක් වුණාට පස්සේ ජංගම දුර්ගතනේ ඕෆ් කරනවා කියන්නේ මොකක්ද? හිංසා කිරීමක් යාට. අපි ඒක කරන්නේ යාට සැලසිල්ලක් ලැබෙයි කියලාද දුකක් ලැබෙයි කියලාද? නේද? එහෙනම් විඳවනවා කියලා නේද ඕක කරලා දාන්නේ. කොච්චර නැත්තම් අර පැත්තේ මේ පැත්තේ ඔෆ් කරලා. වෙලාවම ජංගම දුරගත්තනේ අර මේක මේ රින්ස් කරලා උස්සන්නේ.
ඇයි? අරයට හිංසා කරන්න. අපි වෙන හිංසනය කියන්නේ ලොකු දේවල් ගන්නවනේ. එහෙම නෑ. අපේ තාත්තා කෙනෙක් එක්ක අම්මා කෙනෙක් තරහ වෙච්ච වෙලාවක තේක පැයක් පරක්කු කරනවා. හිංසනය. ඇයි අතන අර මේ අපි ගිලන්පස අපි ඕර්ගන ගිලන්පස කියලා. තේකට කියන්නේ. يعني ගිලන් බව නැති කරන්නේ. ගිලන් බව කියන්නේ දැන් අපිට දහඩි නැත්නම් කියන්නේ කායික හේතුවක් කියනවා. තේක අපිම හරිම ලොකු ප්‍රාණයක් වෙනවා. හරිද? එතකොට අර සමාන්තික ස්වාමියාගේ ගිලන් බාරක් ඇතුළේ දැන් වෙන තුනට තේක දෙනවා. හරිද? ටැග් පරක්කු කරනවා. හරිද? මොකටද මට මේව කරන්න කියලා හදලා දෙන්නේ කියලා. හරිද? හිංසනයක් ඒක. අපි නොහිතන විදියට මේ හිංසනයේ පුංචි තැන ඉඳලා තියෙනවා. කතා නොකර ඉන්නවා. හිංසනයක් ඒක. දැන් ඔය බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවන්නේ. බුදුන් වහන්සේ හොඳට බලනවා මේක පැනෙවුවොත් මෙයාට යහපතක් වෙයිද? යහපතක් වෙනවනම් ඒ ශික්ෂා ආදිය පනවනවා. අවසාන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමකට බ්‍රහ්ම දර්ශනය පෙන්නනවා. අනිත් ස්වාමීන් වහන්සේලා අවවාද කරන්නේ කතා කරන්නේ. උන්වහන්සේක පැනෙන උන්වහන්සේ හොඳටම දන්නවා. උන්වහන්සේ අතීත වර්තමාන අනාගත තුන් කාලෙන් බලන්න පුළුවන්. මේකෙන් මේ ස්වාමීන් වහන්සේ හික්මෙනවා. මේ ස්වාමීන් වහන්සේ යහපතක් වෙනවා. අන්න ඒක දැනගෙන තමයි දැන් බුද්ධ දේශනාවේ එක තැනයි වොම හමු වෙන්නේ බ්‍රහ්ම දර්ශනේ දුන්න කියලා. හරිද? නමුත් අපි අනිත් අයට බ්‍රහ්ම දර්ශනේ දෙන්නේ එයාට යහපතක් වෙයි කියලා. අනිත් පැත්ත එක හදාන පරිදි ප්‍රශ්නයක් තුනකට පස්සේ යාර සැනසෙල්ලක් ලැබෙයි කියලාද? රිද්දන්ද හිංසනය. හරිද? අපේ ජීවිත ලන්නේ හිංසන සංකල්පනා බැහැර කර. අනිත්‍යයට ආදර්ශයක් වෙනකොට අන්‍යයාලා අවිහිංසාවට පුරුදු වෙනවා. ඉතින් අපිට අපි ඇසුරු කරන අපේ පුංචි කණ්ඩායම යහපත් කර ගන්න ඕන. මම මේ කියන්නේ ඒකයි. අපි ඉස්සෙල්ලා හරියන්න ඕනේ. මම ඇසුරු කරන පිරිසක් ඉන්නවනේ ඒ පිරිස වඩා යහපත් කර ගන්න ඕන නම් මං ඉස්සෙල්ලාම නිවැරදි වෙන්න ඕනේ. නේද? එතකොට බලන්න ඉස්සෙල්ලාම අපි කතා කළේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් කල්යාණ මිත්‍රත්වයේ තුලින් වෙන ලොකු ලාභයක් තමයි ආරෂ්ඨාංග මාර්ගය ඉපදීම කියන එක. එතකොට අපි අසුරු කරන අයට කරන්න පුළුවන් ලොකු කල්යාණ මිත්‍රතාවයක් ඒක. ඒ තුලින් ඉස්සෙල්ලාම යාලට චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ලබා දෙන්න උත්සාහ කරනවා. සංසාරේ දුකයි දුකට හේතුවක් තියෙනවා. ඒක නැති කරන්න පුළුවන් මාර්ගයක් තියෙනවා කියලා. ඊළඟට අපි ආදර්ශයෙන් යාලට නෙක්ඛම්ම සංකල්පන උපද්දවනවා. මේ කාම වස්තු වල ඇලී ගලී වාසය කිරීමේ දුක ඒකෙන් අයින් වීමේ නිදහසක්. ඊළඟට ව්‍යාපාද සංකල්පනාවල තියෙන භයානක ස්වභාවය මෛත්‍රී සහගත ස්වභාවයේ තියෙන සුවදායි ස්වභාවය. හිංසනයේ තියෙන යහපත අවිහිංසාවේ තියෙන යහපත. අපි ආ ප්‍රධානය කරනවා. ඊළඟට සම්මා වාචා. අපිට ලොකු වගකීමක් තියෙනවද නැද්ද? ලොකු වගකීමක් තියෙනවා. අන් අයට කල්යාණ මිත්‍රත්වය ප්‍රදානය කිරීමේදී අපිට ලොකු වගකීමක් තියෙනවා. වචනේනොත් පෞරුෂ වචන කියන්න හොඳ නැහැ. කේලම් කියන්න හොඳ නැහැ. බොරු කියන්න හොඳ නැහැ. අපිට එන්න බැරිද මෙහෙම මේ ගිවිසුමක් කියන්නත් නැහැ මෙහෙම අදහසකට. පෞරුෂ වචන කියන්නේ නැතුව ප්‍රශ්න විසඳනවා. එහෙම අදහසකට එන්න බැරිද? දැන් පෞරුෂ වචන කිව්වා කියන ප්‍රශ්න විසඳුණාද? ප්‍රශ්නේ ඔඩු දීව එක විතරයි නේ. දැන් ප්‍රශ්නයක් වෙනකොට දැන් මේ පැත්ත රෝණ විතර අර පැත්ත නැති වෙනකොට ඔන්න මේ පැත්තෙන් ඔන්න කෑ ගහනවා. එතකොට අනිත් පැත්තත් කෑ ගහනවද නැද්ද? පෞරුෂ වචන වලින් කවදාවත් ප්‍රශ්න විසඳන්න බෑ. පෞරුෂ වචන කියන්නේ අන් අයගේ හිතේ දෙන නපුරු වචන. දැන් මාතර පැත්තට ඔහේ කිව්වොත් පෞරුෂ නැහැ. හරිද? හැබැයි කොළඹ ඔහේ කිව්වොත් තරහ යනවා. මොකද කොළඹට ඔහේ කියන එක පෞරුෂයි. ඉස්සර කාලේ 40 ගණන් වල තමුසේ කිව්වොත් ඒක පෞරුෂ නැහැ. දැන් තමුසේ කිව්වොත් මොකද වෙන්නේ? තමුසේ මොකද කරන්නේ කිව්වොත් මොකද වෙන්නේ? දැන් කියන්නේ. එතකොට අන්න ඒ වගේ
අන්නයගේ හිතට පීඩ ඇතින වචන වලට කියනවා පරුෂ වචන කියලා. අපිට එන්න බැරි දේවල් එකතු වෙලා හරි එන්න පොඩ්ඩක් පවුලේ අය මොකද නරකද මොකක් හරි එහෙම අදහසකට ආවොත් පරුෂ වචන කියන්නේ නැතුව අපි ප්‍රශ්න විසඳගමුද? හරිද? එහෙම වෙන්න ඕනේ අපි ජීවිතවල. අපි විනෝද ගමයි යන්න සාකච්ඡා කරනවා. හරිද? සිනමා බලන්න යන්න සාකච්ඡා කරගන්නවා. හරිද? ඒ වගේ මේ එක එක ඒවා ආන්න බලන්න ඉඳින්න හරියට එකතු වෙලා වටමේ සාකච්ඡා. ජීවිතේ යහපත් වචන කියන්න අපිට ඒ වටමේ සාකච්ඡා කරන්න බැහැ. අපි එකතු වෙලා හරිද? අද ඉඳලා ආදර්ශ වචන කියන්නේ නැතුව මේ ජීවිතය අරගෙන යමුද? අපි අමතාන්තරයෙන් බැරිද? දරුවෝ ඔක්කොම ප්‍රශ්න කතා කර කර විසඳනවා වගේ. ඕක ප්‍රශ්න කතා කරන්නේ අපි එහෙම මේ යහපත් තීරණ තීන්දුවකට එන්න ඕනේ. අපි අපිට බොරු නොකරගෙන ජීවත් වෙන්න. අනිත් ඒ වගේ පරුෂ වචන, කේලම්, බොරු කී, සම්පප්පලාපාදී. අපි අනිත් අයට ඒ වැරදි වචන වලින් ඉවත් වෙන්න කල්යාණ මිත්‍රතාවය ප්‍රදානය කරන්න ඕනේ. ඒකට සම්මා කම්මන්ත ප්‍රාණඝාත, දත්තාදාන, කාමීත්‍යාචාර ආදී මිදෙන්න අනිත්‍යයට අපි කල්යාණ මිත්‍රතාවය උදව් කරන්න ඕනේ. කිසිම දවසක තුනට නම් උදව් කරන්න එපා. මෙන්න සර්පයෙක් කියලා අම්ම කෑ ගහනකොට හරිද? මෙන්න සර්පයෙක් කියලා අම්ම කෑ ගහනකොට තාත්තා යන්න එපා නේද පොල් අරගෙන. හරිද? ඊළඟට මැරුණේ නැහැ තවසරයක් ගහන්න කියලා ළමයි එහෙම කියන්න එපා ළමින්ද. එතන තියෙන පාප මිත්‍රතාවය. අම්ම සර්පයෙක් කියලා කෑ ගහනකොට තාත් උත්සාහ කරන්න ඕන ඒ සතා බෝතලයකට දාලා හරි පණිතුකට දාලා හරි මොකක් කර ක්‍රමයකින් ඈතකට ගිහිල්ලා තාරින්න. කිසිම දවසක ප්‍රාණඝාත කරන්නත් එපා, අනුබල දෙන්නත් එපා. පාප මිත්‍රතාවයක් ඒකදී. හරිද? සොරකම් නැත් එහෙමයි. දරුවෙක් වුණත් සොරකම් කරලා යමක් ගෙදර ගෙනවොත් ඔය කුංචි කාලේදී හරි. එයා ඒ කාපෝ නොකරන විදිහට එයාට අවවාද දෙන්න ඕනේ. ඒ විදිහට කුංචි කාලේ ඔය කරන ඔය වැරදි වැඩිවලදී නිහඬව හිටියොත් දැන් සමහර අම්මලා තාත්තට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර ළමයිගේ ගති වෙනස් කරගන්න බෑ. අපිත් එක කියනවා. ඇයි මේ පුංචි කාලේදීම ඒව හැදුවේ නැත්නම් පුංචි කාලේදී අර දරුවගේ මනස ටිකක් අපට හසුරවන්න ලේසි. හැබැයි අර 14 15 16 වෙද්දි මෙයා ටිකක් අර ඇක්ට් කරනවා. ඒ වචනේ කොතනද කියන්නේ නෝතර ටික ඒ මනස ටික අමාරුවට තරගන්නේ. පස්සේ හදාගන්න පුළුවන් කියලා මොකද කරන්නේ අම්මලා තාත්තලා ළමයිගේ වැරදි හම්බෙන්නේ පුරතල් කරනවා. ඒ පුරතලේ කරුණාව එක්ක මිශ්‍ර වෙච්ච මෝඩකම. අපේ කරුණාවත් එක්ක ප්‍රඥාව එකතු වෙන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා ගාය පුතාගේ හිතරේදී මුකුත් කියන්න එපා. දුගේ කෙල්ලගේ හිතරේදී ඔබට මුකුත් කියන්න එපා. තෝරාලකට මේසාදී රිදනවද නැද්ද? ඒ රිදිල්ලෙන් අයහපතක් දෙන්නේ යහපත. අන්නේ වගේ තමයි දරුවෙක් වැරදි කරද්දී අම්මලා තාත්තලා අවවාද දෙන්න ඕනේ. රිදේ දරුවට. අනේ හැබැයි ඒ දරුවට නැවතී වරද්ද නොවෙන්න හේතු වෙනවා ඒ අවවාදය. ඒ විදිහට ප්‍රාණඝාත, දත්තාදාන, කාමීත්‍යාචාර ආදී කාය දුස්චරිත යෙදෙනකොට අපි කල්යාණ මිත්‍රතාවයෙන් කටයුතු කරනවා. සමහර අය කරන්නේ යාළුකම් කැඩේ කියලා. දැන් මම මේකට මෙයාගේ මේ කාමීත්‍යාචාරයට මොනවාරි කිව්වොත් අපි දැනගේ යාළුකම කැඩේ. පාප මිත්‍රය. කල්යාණ මිත්‍රයා යාළුකම් නැති වුණා. එයාව හදාගන්න බලනවා. යාළුකම් නැති. හැබැයි හදාගන්න බලනවා. ඒ විදිහට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න යංගටේ අපි ඉක්මන ගමන් අපේ අම්මලා තාත්තලා, අපේ දරුවෝ, තමගේ ස්වාමියා, භාර්යාව, යාළු මිත්‍රාදී ඉක්මවන්න ඕනේ. සසර ගමනේ අපි කෙනෙකුට දෙන උතුම්ම දායාදයක්. එයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. ආරෂ්ඨාංග මාර්ගය තුලින්. අපිට මේ වෝණ කරන්න වෙලා තියෙනවා ආරෂ්ඨාංග මාර්ගයේ හමු වීම තුලින් ජීවිතේම වෙනස් කරගත්තා.
අතීතයේ නින්දා ලැබුවා පහස ලැබුවා දැන් ගෞරව ලැබනවා. බුද්ධ කාලයේදී අම්බපාලි අට්ඨකාසී අඟුලිමාල වැනි චරිත දැන් මොකද කරන්නේ? ගෞරව ලබනවා. ඇයි? ආරෂ්ඨාංග මාර්ගයේ සමාදන් වෙන නිසා. ඒ නිසා මේකට දේශනා කරගෙන යන වෙලාව නෙවෙයි. අද අපේ දේශනා ප්‍රධාන මාතෘකාවනේ කල්යාණ මිත්‍රත්වයේ තුල ආරෂ්ඨාංග මාර්ගය උපදිනවා. ඉපදුන ආරෂ්ඨාංග මාර්ගයේ පරිපූර්ණ භාවයකට අරගෙන යනවා. ඒ නිසා අපිත් මොකද කරන්න ඕන? කල්යාණ මිත්‍රත්වයෙන් අනිත් අයට සංග්‍රහ කරන්න ඕනේ ඒ ආරෂ්ඨාංග මාර්ගය උපදවා ගන්න. ඉතින් හැම දිනකටම මේ සිදු කරන උදාහරණ ධර්ම දේශනා කුසලය ආරෂ්ඨාංග මාර්ගයේ තුලම නැවත නැවත ඉක්මලා සියලු දුකින් නිදහස් වෙන්නටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් දරනව පූර්ණ දොබගොඩ කරුණා ඉබුලාගට මෑණියන්ගේ දූ දරුවන් විසින් විශේෂයෙන් සඳහන් කළ තියෙනවා ඒ පිළිතුරු තුන්වෙනි වරට මේ පින්කම් සිදු කරන බව. එතකොට වාර කිහිපයක් මේ ලෝකේ සුවසක් ජනී ජනයාගේ චිත්තසංතාන වල සැලසිල්ල ලැබෙන සියලු දුක් වලින් නිදහස් වෙන්නට හේතු වෙන මාර්ගයේ දෙන්වීම කියන එක මේ පිළිතුරු සිදු කරලා තියෙනවා. විශාල පුණ්‍ය කර්මයක් මරණාසන්න මොහොතේ මතක් වුණොත් අනිවාර්යෙන් සුගතියට යනවා. මොකද මේ ලෝකයේ උතුම්ම දේ තමයි ලෝකෙට ලබා දෙන්න තියෙන්නේ. පිළිතුරු විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 46කට පෙර මියගිය පියාණන් වන E.A. ඩේවිඩ් සින්ජෝ මහත්තයාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුදු 16කට පෙර මේකේ ආරක්ෂක අංශයෙන් සේවය කළ මත්තගේ තිලකරත්න මහත්මයාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. පූජනීය දරණාගම නායක ස්වාමීන් වහන්සේලා ප්‍රති වදාළ මහා සංඝරත්නයට ස්වාමීන් වහන්සේලාට මේකේ සියලු රණවලට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සිදු කරගත්ත පැයක් තුළ ලොවක් සැනසීමෙන් මතු කරගත්ත මහා පුණ්‍ය සම්භාරය මියගිය ඒ හැම දිනාටම අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනා කරන්න. ඒ හැම දිනාම සැනසෙල්ලටමපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කළ තියෙනවා පෙබරවාරි 16 වන දින 82 වන උපන්දිනයේ සමරන ආදරණීය මෞතුමිය වන කරුණායි බුලාගොඩ මෑණියන්ට දිගාසී සහ නිරෝගී සුවය සහ තවදුරටත් ගුණදහම් පුරන්නට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෞතුමිය ගොඩාක් සතුටු වෙන්න ඕනේ. දෙවොන්පියන්ට ගොඩාක් කයහපත කරන මෙවන් ලෝකයක් තුල මේ මෞතුමියගේ දරුවෝ කවුරුත් එකතු වෙලා තාම මහා පින් වැඩෙන පින්කම් සිදු කර අම්මට ආශිර්වාද කරනවා. ඉතින් අම්මා මේවා හොඳට හිතේ තියාගන්න ඕන දරුවෝ කරන මේ මෙහෙය. ඉතින් මෞතුමියට ආශිර්වාද කරන දරුවෝ බලාපොරොත්තු වෙන විදිහට බොහෝ කාලයක් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම සියලුම දුක්ඛයන්ගෙන් නිදහස් වෙලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැරෙහි වදාළ ශාන්ත ලක්ෂණ නිවනින් සැනසෙන්නත් මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පිනතුන් දේශකයන් වහන්සේට ලැබෙන සහායම් මේ පින්නත් අනිකුත් දෙමව්පියන් ඇතුළු පින්නතුන් හැම දෙනාට මේ සිදු කරගත් උදාන කුසල ශක්තිය අනන්ත ආශිර්වාදයෙන් ජීවිතේ පුරාටම සැනසෙල්ලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන අප හැම දිනාටම සියලු දුකින් මිදීම උතුම් නිර්වාණයෙන් සැනසෙන්න වගේ මහා කුසල ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති.